පරමාණුක ක්‍රමාංකය හා ස්කන්ධ ක්‍රමාංකය සම්මතාකාරයට ලිවීම ඒක යටතේ ලියා ගන්න මෙන්න මෙහෙම. ඉතල ලියා ගන්න. මූලද්‍රව්‍යක මූලද්‍රව්‍ය පරමාණුවක පරමාණුක ක්‍රමාංකය හා ස්කන්ධ ක්‍රමාංකය සම්මත ආකාරයට ලිවීමේදී අදාළ මූලද්‍රව්‍යයේ සංකේතය ලියා වම්පස පහලින් පරමාණුක ක්‍රමාංකයද වම්පස ඉහලින් ස්කන්ධ ක්‍රමාංකයද ලිවීම කරනු ලැබේ. හරි. දැන් එහෙනම් හොඳට අහගන්න. දැන් අපි මේ පරමාණුක ක්‍රමාංකය ස්කන්ධ ක්‍රමාංකය සම්මත ආකාරයට ලියද්දී ඉස්සෙල්ලම ලියන්නේ මූලද්‍රව්‍යයේ සංකේතය. දැන් මේ x කියන්නේ මූලද්‍රව්‍යයේ සංකේතය. දැන් ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා මූලද්‍රව්‍ය සඳහා සංකේත නේ. අපි ඉගෙනගෙන තියෙනවා මේ මූලද්‍රව්‍ය සඳහා සංකේත ලබා දීලා තියෙන ඉංග්‍රීසි ODA අකුරු තමයි දීලා තියෙන්නේ. එතකොට මේ මූලද්‍රව්‍ය හොයාගන්න හැම මූලද්‍රව්‍යයකටම සංකේතයක් දීලා තියෙනවා. මම දැන් මේ ලිව්වේ x කියන එක සංකේතයක් නෙවෙයි. ඒක මේ සංකේතය කියන එක පෙන්වන්න තමයි x ලිව්වේ. එතකොට මූලද්‍රව්‍යයේ සංකේතය ලියලා ඉවර වෙලා වම්පස පහළ මෙන්න මෙතන ලියනවා පරමාණුක ක්‍රමාංකය. පරමාණුක ක්‍රමාංකයට අපි භාවිතා කරන අකුර ඉසේ. වම්පස ඉහළ ලියනවා ස්කන්ධ ක්‍රමාංකය. හරිද? පරමාණුක ක්‍රමාංකය ලියනවා වම්පස පහළින්, ස්කන්ධ ක්‍රමාංකය ලියනවා වම්පස ඉහළ. එතකොට අපිට මේකේ A කියන එක ගන්න පුළුවන්. A කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය කියලා කිව්වේ P ධන N. ඉසෙට් කියන්නේ පරමාණුක ක්‍රමාංකය. පරමාණු ක්‍රමාංකය කිව්වේ P. න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණන. ස්කන්ධ ක්‍රමාංකය කිව්වේ ප්‍රෝටෝන හා නියුට්‍රෝන වල එකතුව. එතකොට මෙන්න මේ විදියට ලියන්න ඕන. දැන් අපි උදාහරණයක් ගමු. අපි ගමු ඇලුමිනියම්. ඇලුමිනියම් වල සංකේතය Al. ඇලුමිනියම් වල පරමාණුක ක්‍රමාංකය ඉසෙත් සමානයි 13යි. ස්කන්ධ ක්‍රමාංකය සමානයි A සමානයි 27යි. එහෙනම් මේක සම්මතාකාරයට ලියද්දි ඉස්සෙල්ලම Al ලියන ඇලුමිනියම් කියන එක. වම්පස පහළින් මෙන්න මෙතන ලියනවා 13. වම්පස ඉහළින් මෙන්න මෙතන ලියනවා 27. මෙන්න මේ විදියට ලිව්වම අපි කියන පරමාණුක ක්‍රමාංකය හා ස්කන්ධ ක්‍රමාංකය සම්මත ආකාරයට ලිව්වා කියලා. එහෙනම් මූලද්‍රව්‍යයේ සංකේතය x, A කියන්නේ මොකද්ද? ස්කන්ධ ක්‍රමාංකය,
Z කියන්නේ පරමාණුක ක්‍රමාංකය. එතකොට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. හරි. මේක සටහනක් දාගන්න මේ විදිහට. උදාහරණ මේ තියෙන්නේ. ඔයගොල්ලන්ට අදත් අකුණු ගහ වහිනවනේ. එහෙම දරුණුවට අකුණු ගහනවා නම් අයින් වෙන්න. ඉතින් කරන්න දෙයක් නැහැ. මම පාඩම කරගෙන යනවා. හරිද? පාඩම ඉතින් නොකර අතාරින්න බෑ. මොකද මේ මොනවත් අපිට ඒ වෙනුවට දවසක් ගන්න බෑනේ. ඒ නිසා ඉතින් පාඩම කරගෙන යනවා. අකුණු ගහනවා නම් තදටම කරන්න දෙයක් නැහැ. ඉතින් මේ මොනොත් ඉතින් ලීව් වෙන්න. අපි දැනට කරපු ටිකට අදාළව ප්‍රශ්නයක්. එක්තරා මූලද්‍රව්‍යයක පරමාණුක ක්‍රමාංකය 15ක් විය. පරමාණුක ක්‍රමාංකය 15ක් විය. එහි න්‍යෂ්ටියේ අඩංගු ප්‍රෝටෝන හා නියුට්‍රෝන වල එකතුව 31ක් විය. ප්‍රෝටෝන හා නියුට්‍රෝන වල එකතුව 31ක් විය. පළවෙනි කොටස එම මූලද්‍රව්‍ය හඳුනාගෙන එහි සංකේතය ලියන්න. පළවෙනි කොටස එම මූලද්‍රව්‍ය හඳුනාගෙන එහි සංකේතය ලියන්න. එම මූලද්‍රව්‍ය හඳුනාගෙන එහි සංකේතය ලියන්න. දෙවැනි කොටස එහි ඇති ප්‍රෝටෝන ගණන ක්‍රමාවක් ඉලෙක්ට්‍රෝන ගණන හා නියුට්‍රෝන ගණන ලියන්න. එහි ඇති ප්‍රෝටෝන ගණන ඉලෙක්ට්‍රෝන ගණන හා නියුට්‍රෝන ගණන ලියන්න. ඊළඟ එක එම මූලද්‍රව්‍ය සම්මත ආකාරයට ලියන්න. එම මූලද්‍රව්‍ය සම්මත ආකාරයට ලියන්න. සම්මත ආකාරයට ලියන්න. හරි. ඒ ප්‍රශ්න තුනට උත්තර ලියන්න බලන්න. මේ ප්‍රශ්නෙට උත්තර ලියද්දී පළවෙනි මූලද්‍රව්‍ය 20 කටපාඩම් කරගන්න පරමාණු ක්‍රමාංකය පිළිවෙලට. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්. 1 2 3 4 5. කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන්. සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ફોස්ෆරස්. සල්ෆර්, ක්ලෝරින්, ආගන්, පොටෑසියම්, කැල්සියම්. එහෙනම් ඔන්න ඔය 20 කටපාඩම් කරලා තියාගන්න. එහෙනම් පළවෙනි පරමාණුක ක්‍රමාංකය 20 කටපාඩම් කරලා දැන් අපි ගණන් කරමු. 15නේ හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන් 5යි. කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන් 10යි. සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්,
සිලිකන් phosphorus එහෙනම් 15 කියන්නේ phosphorus සංකේතය capital P එහෙනම් ඔන්න මූලද්‍රව්‍ය හඳුනාගත්තා සංකේතය ලිව්වා capital P එහෙනම් අපිට ලියන්න පුළුවන් phosphorus P පරමාණුක ක්‍රමාංකය වම් පැත්තේ පහලින් ලියන P ඊළඟට මං ගානේ දුන්නා න්‍යෂ්ටියේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි 31ක් තියෙනවා කියලා. ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි වල එකතුවට තමයි කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය කියලා. P ධන N ප්‍රෝටෝනයි නියුට්‍රෝන වල එකතුව ස්කන්ධ ක්‍රම. එහෙනම් මෙතන ලියන 31. මේක සමානයි P ට පරමාණුක ක්‍රමාංකය. ඒ වගේම සමානයි E ට P හෝ E. එහෙනම් මෙතන ඊළඟ ඔයගොල්ලන්ට මම දුන්න ප්‍රශ්නය ප්‍රෝටෝන ගණන ඉලෙක්ට්‍රෝන ගණන නියුට්‍රෝන ගණන ලියන්න. ප්‍රෝටෝන 15 ඉලෙක්ට්‍රෝන 15 නියුට්‍රෝන ගණන හොයන්න මේකෙන් මේක අඩු කරා 31න් 15ක් අඩු කරා උත්තරය ආව 16යි එතකොට ප්‍රෝටෝන 15යි ඉලෙක්ට්‍රෝන 15යි නියුට්‍රෝන 16යි මෙන්න මේ විදිහට අපිට හොයාගන්න පුළුවන් මීට අදාළව ප්‍රශ්නෙට අදාළව තොරතුරු ටික එහෙනම් ඔය තව එහාට ඔයිට තව ටිකක් කතා කරනකොට තව කොටස් එක්කව කරලා සම්පූර්ණ ප්‍රශ්නයක් කතා කරමු. හරිද? එහෙනම් ඔන්න පරමාණුවක් සම්මතාකාරයට මේ පරමාණු ක්‍රමාංකයේ ස්කන්ධ ක්‍රමාංකය දක්වනවා කියන්නේ මෙන්න මේ විදියට ලියන එකට. හරිද? ඒක පැහැදිලි නේද? now උත්තර ටික එක දාගන්න. පළවෙනි එකට උත්තරේ phosphorus, දෙවෙනි එකට උත්තරේ ප්‍රෝටෝන සම්මතාකාරයට කිව්ව ප්‍රෝටෝන නියුට්‍රෝන අර ගන්න දාගන්න. ප්‍රෝටෝන 15යි ඉලෙක්ට්‍රෝන 15යි නියුට්‍රෝන 16යි. හරි. ඊළඟ මාතෘකාව ලියා ගන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. හරිද? මාතෘකාව ලියා ගන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා. right දැන් ගොඩාක් දෙනෙක් අඩු වෙලා මම හිතන්නේ ගොරව අකුණු ගහ වහිනවා ඇතිනේ කරන්න දෙයක් නැහැ ඉතින් අපි ක්ලාස් එක කරගෙන යන් ඒගොල්ලොන්ට රෙකෝඩින් එක හරි බලන්න කියමු ඉතින් වෙන විකල්පයක් නැහැ අපිට තව දවසක් ඕකට වෙන් කරන්නත් බැහැනේ ඒක නිසා දැන් ඔය යන විදියට කරගෙන යන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසය හරි දැන් හොඳට අහගන්න දැන් අපි දන්නවා පරමාණුක ව්‍යුහය යටතේ පරමාණුක මැද තියෙන න්‍යෂ්ටි න්‍යෂ්ටියට පිටින් තියෙන කවච නැත්නම් ඉලෙක්ට්‍රෝන ගමන් කරන මාර්ග සැරිසරන මාර්ග අපි ඉගෙන ගත්ත මේ කවච වලට දීපු නම් මේ කවච වලට දුන්න නම් මේක න්‍යෂ්ටිය නම් පළවෙනි කවචයට කිව්වා K දෙවෙනි කවචයට කිව්වා L තුන්වෙනි කවචයට කිව්වා M හතරවෙනි කවචයට කිව්වා N KLMN ඊළඟට අපි ඉගෙන ගත්ත පළවෙනි කවචයේ උපරිම පිරෙන්න ඉලෙක්ට්‍රෝන 2යි දෙවෙනි කවචයේ උපරිම ඉලෙක්ට්‍රෝන 8යි තුන්වෙනි කවචයේ උපරිම ඉලෙක්ට්‍රෝන 18යි නමුත් අපිට ඉගෙන ගන්න කොටසේ තියෙන්නේ 8යි පළවෙනි මූලද්‍රව්‍ය 20 විතරයිනේ අපි ඉගෙන ගන්න. එතකොට අපි සලකන්නේ 8යි කියලා 18 නෙවෙයි. හරිද? හතරවෙනි කවචයේ 32යි. අපි ඒ ටික ඉගෙන ගත්තා. දැන් මේ දැනුම අපි දැනගෙන තියෙන්න ඕනේ මෙතෙන්ට යන්න. හරිද? අකුණු ගහනවලු සෑහෙන්නනේ. ඔව් කරන්න දෙයක් නෑ අකුණු ගහනවා නම් අයින් වෙන්න. පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි පිරෙන්නේ, දෙවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 8යි, තුන්වෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 18යි, අපිට ඉගෙන ගන්න තියෙන ටිකේ 8යි, හතරවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 32යි. එතකොට මෙන්න මේ ටික දන්නවා නම් අපිට ලියන්න පුළුවන් ඊළඟ තව දෙයක් දැනගන්න ඕනේ. දැන් යම් මූලද්‍රව්‍යයක ඉලෙක්ට්‍රෝන 10ක් තියෙනවා නම් ඉස්සෙල්ලම පිරෙන්නේ පළවෙනි කවචේ. ඒතර දෙකක් පිරෙනවා. තව 8ක් ඉතුරු. ඒකට යනවා ඊළඟ කවචයට. ඒක පිළිලා තවත් ඉතුරු වෙනවා නම් ඊළඟ කවචයට යනවා. ඒකත් පිළිලා තවත් ඉතුරු වෙනවා නම් ඊළඟ කවචයට යනවා. එතකොට යම් මූලද්‍රව්‍ය පරමාණුවක න්‍යෂ්ටියට ආසන්නම ශක්ති මට්ටමේ සිට පිටතට පිළිවෙලින් ඒ ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරෙන ආකාරය ලිව්වම අපි ඒක හඳුන්වනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ මොකක්ද කියලා අහුවොත් යම් මූලද්‍රව්‍ය පරමාණුවක න්‍යෂ්ටියට ආසන්නම ශක්ති මට්ටමේ සිට පිටතට පිළිවෙලින්
එක් ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරෙන ආකාරය. අපි ඒකට කියනවා කියලාද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා. මම හිතන්නේ කවුරුත් ලීව් වෙලා නැහැ අනික් කට්ටිය. කවන්නේ අපි කරගෙන යන් ඒගොල්ලන්ට රෙකෝඩින් එක බලන්න කියලා කියමු. මේකේ ලියා ගන්නකො ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන එකේ තේරුම. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන එකේ තේරුම ලියා ගන්න. මූලද්‍රව්‍ය පරමාණුවක නෂ්ටියට ආසන්න ශක්ති මට්ටමේ සිට මූලද්‍රව්‍ය පරමාණුවක න්‍යෂ්ටියට ආසන්න ශක්ති මට්ටමේ සිට න්‍යෂ්ටියට ආසන්න ශක්ති මට්ටමේ සිට පිටතට පිළිවෙලින් එක් ශක්ති මට්ටම් වල පිටතට පිළිවෙලින් එක් ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරී ඇති ආකාරය නිරූපණය කිරීම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලෙස හඳුන්වනු ලැබේ. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලෙස හඳුන්වනු ලැබේ. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලෙස හඳුන්වනු ලැබේ. අපි ලියමු පළවෙනි මූලද්‍රව්‍ය 20 ඉලෙක්ට්‍රෝන වින්‍යාස. ලියා ගන්න මෙහෙම පහත දැක්වෙන්නේ පරමාණුක ක්‍රමාංකය 1 සිට පරමාණුක ක්‍රමාංකය 1 සිට 20 දක්වා වූ මූලද්‍රව්‍යවල ඉලෙක්ට්‍රෝන වින්‍යාසයන් වේ. 1 සිට 20 දක්වා වූ මූලද්‍රව්‍යවල ඉලෙක්ට්‍රෝන වින්‍යාසයන් වේ. දැන් අපි 1 ඉඳලා 20 දක්වා මූලද්‍රව්‍ය 20 ලියාගෙන ඉමු. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, बेरिलियम, बोरोन, कार्बन, नाइट्रोजन, ऑक्सीजन, क्लोरीन, नियोन, सोडियम, मैग्नीशियम, एल्यूमिनियम, सिलिकॉन. हाइड्रोजन 1, हीलियम 2, लिथियम 3, बेरिलियम 4, बोरोन 5, कार्बन 6, नाइट्रोजन 7, ऑक्सीजन 8, फ्लोरीन 9, नियोन 10, सोडियम 11, मैग्नीशियम 12, एल्यूमिनियम 13, सिलिकॉन 17. ඊට පස්සේ phosphorus, sulfur, chlorine, argon, potassium,
කැල්සියම්. phosphorus 15, sulfur 16, chlorine 17, argon 18, potassium 19, calcium 20. දැන් මම මේ කිව්වේ පරමාණුක ක්‍රමාංක. දැන් අපි ඉගෙනගෙන තියෙනවා මේ පරමාණුක ක්‍රමාංකය සමානයි ඉලෙක්ට්‍රෝන ගණනට. නැත්නම් ප්‍රෝටෝන ගණනට. ඊළඟට අපි ඉගෙන ගත්තා පළවෙනි ශක්ති මට්ටමේ පිරෙන ඉලෙක්ට්‍රෝන දෙකයි. දැන් දෙකකට වඩා තියෙනවා නම් ඉතුරු ටික යනවා ඊළඟ ශක්ති මට්ටම. ඊළඟ ශක්ති මට්ටමේ පිරෙන ඉලෙක්ට්‍රෝන 8යි. 8කට ඊට 8යි 2යි 10යි ඊටත් වඩා තියෙනම් ඊළඟ ශක්ති මට්ටමට. ඒක 18යි. නමුත් අපි ඉගෙන ගන්න මේ 20 දී අපි කතා කරන්නේ 8යි කියලා. එතකොට 18 2 8 8. ඉතුරු ටික යනවා ඊළඟ ශක්ති මට්ටමට. එහෙනම් දැන් හයිඩ්‍රජන් වල එකයි. එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ කිව්වොත් ඉරක් ගැහුවා එක ලිව්වා. ඒ එක ශක්ති මට්ටමයි ඒක එකක් වෙනවා. හීලියම් වල 2යි. එහෙනම් 2 ලිව්වා එච්චරයි. මොකද පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ලිතියම් වල 3යි. ඒ කියන්නේ පළවෙනි ශක්ති මට්ටමේ දෙකක් පිරෙනවා, කේවල දෙකක් පිරෙනවා, ඉතුරු එක යනවා L වලට. 2යි 1. බෙරිලියම් එතකොට 2යි 2 වෙනවා. ඒ හතරක් තියෙනවා. බෝරෝන් 2යි 3 වෙනවා. කාබන් 2යි 4. නයිට්‍රජන් 2යි 5. ඔක්සිජන් 2යි 6. ෆ්ලුවරින් 2යි 7. නියෝන් 2යි 8. ඔන්න 8 කියන්නේ දෙවනි ශක්ති මට්ටමේ උපරිම පිරෙන්න පුළුවන් ගාන. දැන් මෙයාගේ 11ක් තියෙනවා. එහෙනම් 2යි 8යි 10යි ඉතුරු එක යනවා ඊළඟ ශක්ති මට්ටම. මෙයාගේ 12යි 2යි 8යි 2. ඇලුමිනියම්ගේ 13යි 2යි 8යි 3. සිලිකන්ගේ 14යි 2යි 8යි 4. ફોસ્ફરસගේ 15යි 2යි 8යි 5. සල්ෆර් 16යි 2යි 8යි 10යි 6යි 16යි. ක්ලෝරින් 17 2යි 8යි 10යි 7යි 17යි. ආගන් 18 2යි 8යි 8. පොටෑසියම් 19 අන්න දැන් 8නේ මම කිව්වේ මේ 20ට අදාළව අපි කතා කරන්නේ තුන්වෙනි ශක්තිය උපරිම 8ක් පිළිලා කියලානේ. එහෙනම් 8ට වඩා වැඩි මෙතන. එතකොට 2යි 8යි 18යි 2යි 8යි 10යි 18යි ඉතුරු එක යනවා ඊළඟ ශක්ති මට්ටම. කැල්සියම් 20 2යි 8යි 8යි 2. මේ තියෙන්නේ එතකොට පළවෙනි මූලද්‍රව්‍ය 20 ඉලෙක්ට්‍රෝන වින්‍යාස. මේක එක දිගට යටට ලියා ගන්න. එහෙම නැතුව එක දිගට යටට ලියා ගන්න පළවෙනි මූලද්‍රව්‍ය 20 ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටික. නූතන ආවර්තිතා වගුව. දැන් මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වට පස්සේ මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පදනම් කරගෙන අපිට ගොඩාක් දේවල් තේරුම් ගන්න පුළුවන්. අපි ඒවා පස්සේ කතා කරමු. දැන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය විතරක් දැනගත්තන් ඇති. මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස කටපාඩම් කරන්න ඕනේ නැහැ. පරමාණුක ක්‍රමාංක පිළිවෙලට මූලද්‍රව්‍ය 20 කටපාඩම් කරාම අපේ ඔළුවේ තියෙන්න ඕන පළවෙනි ශක්ති මට්ටමේ උපරිම 2යි. දෙවෙනි ශක්ති මට්ටමේ උපරිම 8යි. තුන්වෙනි ශක්ති මට්ටමේ උපරිම 8යි. ඒතර ඉස්සෙල්ලාම පළවෙනි ශක්ති මට්ටම සම්පූර්ණ වෙනවා. ඊළඟට ඉතුරු ටික යනවා දෙවෙනි ශක්ති මට්ටමට. ඉතුරු ටික යනවා තුන්වෙනි. එහෙම මේකේ මේවා ටික පිරෙන එක වෙන්නේ. එහෙනම් ඔන්න ඔය විදිහට මතක තියාගන්න. එහෙනම් පරමාණුක ක්‍රමාංකය ලිව්වා. ඒක දිහා බලාගෙන අපිට ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න පුළුවන්. දැන් බලන්න මේ අවසාන ශක්ති මට්ටම දැන් හයිඩ්‍රජන් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි. ලිතියම් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි. සෝඩියම් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි. පොටෑසියම් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි. මෙන්න මේගොල්ලෝ එකට ලියනවා. හීලියම් අපි අතාරිමු. හීලියම් විශේෂයි. හීලියම් වල අවසාන ශක්ති මට්ටම පිළිලා. අවසාන ශක්ති මට්ටම පිරිච්ච අය බලමු. හීලියම් ඊළඟ මෙන්න මෙතන ඉන්නවා නියෝන්. ඊළඟ මෙතන ඉන්නවා ආගන්. උපරිම පිළිලා. අන්න ඒගොල්ලෝ එකට ලියනවා. ඊළඟ අවසාන ශක්ති මට්ටම දෙක වෙන අය. බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්. ඒගොල්ලෝ එකට ලියනවා. ඔහොම එකට ලියලා ලැබෙන තීරු ටික එක්කහු කරාම
කියන්නේ ඒකට තමයි කියන්නේ ආවර්තිතා වගුව කියලා. ඒකට අපිට මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පදනම් කරගෙන හදන්න පුළුවන් වගුවක්. සමාන ගතිගුණ තියෙන මූලද්‍රව්‍ය එකට එක්කහු කළා වගුවක් හදන්න පුළුවන්. අන්න ඒකට කියන අපි ආවර්තිතා වගුව. හරි. ඒක මම නිකන් කිව්වේ දැන් මේ ආවර්තිතා වගුව ගැන ගන්න පෙරගෙන ඒක මේක බලලා අපිට ආවර්තිතා වගුව හදන්න පුළුවන්. හරි මම දැන් මේක අවශ්‍ය වෙනවා ආපහු. නමුත් දැන් මේක මකනවා මොකද මේ ලියපු විදිහත් එක්ක මට මේක ආපහු ප්‍රයෝජනයකට ගන්න බෑ. ආයෙත් ලියන්න වෙනවා. කමන්නේ ඒක නිසා මම මැකුවා. දැන් හොඳට අහගන්න. දැන් මේ අපි කතා කරන්නේ නූතන ආවර්තිතා වගුව ගැන. මේ ආවර්තිතා වගුව හැදුවේ රසායන විද්‍යාව ඉගෙන ගන්න පහසු වෙන. නැත්තම් ওই මූලද්‍රව්‍ය ගැන, ඒ මූලද්‍රව්‍ය වල ගතිගුණ ගැන මතක තියාගන්න පහසු වෙන. එතකොට මේ ආවර්තිතා වගුව හදන්න පටන් ගත්ත කාලේ, කියන්නේ නූතන ආවර්තිතා වගුවනේ මේ වගේ ඒවා හදන්න පටන් ගත්ත කාලේ ලෝකයේ මූලද්‍රව්‍ය 40ක් 50ක් 60ක් විතර හොයාගෙන තිබුණා. අද වෙනකොට මූලද්‍රව්‍ය හොයාගෙන තියෙන 120ක් විතර. 115කට වැඩි සංඛ්‍යාවක් කියලා ඕගොල්ලන්ගේ පොතේ තියෙනවා. හොයාගෙන තියෙනවා. එතකොට නිකමට හිතන්න දැන් ඔන්න මම ඉගෙන ගන්නවා රසායන විද්‍යාව. මට සිද්ධ වෙනවා මූලද්‍රව්‍ය 120ක ගතිගුණ වෙන වෙනම මතක තියාගන්න. ඒක අමාරුයි. මූලද්‍රව්‍ය 100 ගානක ගතිගුණ මතක තියාගෙන ඉන්න අමාරුයි. එතකොට ඒක නිසා විද්‍යාඥයෝ කල්පනා කරා එක සමාන ගතිගුණ තියෙන මූලද්‍රව්‍ය එකට ගොනු කරන්න. සමාන ගතිගුණ තියෙන කට්ටිය එකට වර්ග කරනවා. තවත් සමාන ගතිගුණ තියෙන කට්ටිය එකට වර්ග කරනවා. අන්න එහෙම වර්ග කරන්න එහෙම කරපු දෙයක් නිසා තමයි මේ ආවර්තිතා වගුව නිර්මාණය වුනේ. සමාන ගති ලක්ෂණ තියෙන මූලද්‍රව්‍ය එකට ගොනු කරා. සමාන ගති ලක්ෂණ සහිත තියෙන මූලද්‍රව්‍ය එකට ගොනු කරාම ලැබුණ වගුවක්. මෙන්න මේ වගුවට අපි කියනවා ආවර්තිතා වගුව කියලා. හරිද? එතකොට විවිධ ක්‍රමවලට වර්ග කරන්න ගිහිල්ලා තමයි මේ ආවර්තිතා වගුව හම්බුනේ. මේක එකපාරට හැදිච්ච එකක් නෙවෙයි. හරිද? මේකේ ඉතිහාසයේ ගොඩාක් දුරට යනවා. සමහර විද්‍යාඥයෝ මූලද්‍රව්‍ය 3 කට්ටල වර්ග කරනවා. සමහර විද්‍යාඥයෝ මූලද්‍රව්‍ය 8 කෑලි වර්ග කළා. 8 කොටස්. කොහොමම වර්ග කරද්දි මේ අද තියෙන ආවර්තිතා වගුවේ මේ අද අපි මේ කතා කරන ආවර්තිතා වගුවට කියන්නේ නූතන ආවර්තිතා වගුව. මේ අද තියෙන ආවර්තිතා වගුවේ ස්වභාවයට සමාන වගුවක් මුලින්ම හැදුවේ දිමිත්‍රි මෙන්ඩලීව්. ඒක නිසා ආවර්තිතා වගුවක් මුලින්ම ඉදිරිපත් කරන ලද විද්‍යාඥයා විදියට සැලකන්නේ රුසියානු ජාතික දිමිත්‍රි මෙන්ඩලීව්. නැත්තම් මෙන්ඩලීව්. ඒක පොත්වල එක එක විදිහට තමයි ඔයගොල්ලෝ පොතේ තියෙන මෙන්ඩලීව්. රුසියානු ජාතික දිමිත්‍රි මෙන්ඩලීව් කියන විද්‍යාඥයා තමයි ආවර්තිතා වගුවක් මුලින්ම ඉදිරිපත් කළේ. ඒ ආවර්තිතා වගුවක් මුලින්ම ඉදිරිපත් කළා. දැන් අපි කතා කරන්නේ නූතන ආවර්තිතා වගුව ගැන. නූතන ආවර්තිතා වගුව මේ අපි ඉගෙන ගන්න ආවර්තිතා වගුව හදන්න හේතු වෙලා තියෙන නැත්නම් පදනම් වෙලා තියෙන්නේ. නූතන ආවර්තිතා වගුව හදන්න පදනම් වෙලා තියෙන්නේ මූලද්‍රව්‍ය පරමාණු වල පරමාණුක ක්‍රමාංකය හා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. දැන් මම ඕගොල්ලන්ට ඉස්සෙල්ලා කිව්ව පොඩ්ඩක් ඒක හැදිච්ච හැටි. නූතන ආවර්තිතා වගුව හදන්න පදනම් වෙලා තියෙන්නේ මොකද්ද? පරමාණුක ක්‍රමාංකය සහ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. පරමාණුක ක්‍රමාංකය කියන්නේ මොකද්ද කියලා අහුවොත් න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණන. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ මොකක්ද ඇහුවොත් න්‍යෂ්ටියට ආසන්න ශක්ති මට්ටමේ සිට පිටතට ඉලෙක්ට්‍රෝන පිරෙන ආකාරය. ඔන්න ඔය දෙක ලියලා අපිට පුළුවන් සමාන ගති ලක්ෂණ සහිත කට්ටිය එකට හොයාගන්න පුළුවන්. හොයලා එකට කාණ්ඩ කරන්න පුළුවන්. අන්න ඒව කළා තමයි ආවර්තිතා වගුව නැත්නම් නූතන ආවර්තිතා වගුව ලැබුණේ. දැන් නූතන ආවර්තිතා වගුව ලැබෙනකොට ඒ ඔය හොයාගත්ත දේ නියමයක් විදියට ඉදිරිපත් කරා. හරි. ඊට කලින් මම මෙතන ආපහු ලියා ගන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටික. බලා ගන්න. පොඩියට ලියා ගන්න මේ පැත්තේ.
hydrogen, helium, lithium, beryllium, boron, carbon, nitrogen, oxygen, fluorine, neon, sodium, magnesium, aluminium, silicon, phosphorus, sulfur, chlorine, argon, potassium, calcium. hydrogen 1, helium 2, lithium 2, 1, beryllium 2, boron 2, carbon 4, nitrogen 5, oxygen 6, fluorine 7, neon 8, sodium 8, 1, magnesium 8, 2, aluminium 8, 3, silicon 8, 4, phosphorus 8, 5, sulfur 8, 6, chlorine 8, 7, argon 8, 8, potassium 8, 8, 1, calcium 8, 8, 2. දැන් මූලද්‍රව්‍ය ටික මම පිළිවෙලට ලියාගත්තා. එතකොට පරමාණුක ක්‍රමාංකය පිළිවෙලට මූලද්‍රව්‍ය ලිව්වා. ඒවයි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිව්වා. ලිව්වට පස්සේ අපිට හම්බ වෙනවා මෙන්න මෙහෙම. සමාන අන්තරවලදී සමාන ගතිගුණ සහිත මූලද්‍රව්‍ය නැවත නැවතත් හම්බ වෙනවා. මූලද්‍රව්‍ය වල පරමාණුක ක්‍රමාංකය හා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වැඩි වෙන විදියට පිළිවෙලින් පරමාණුක ක්‍රමාංකය වැඩි වෙන ලෙස පිළිවෙලින් ලියූ විට සමාන අන්තරවලදී සමාන අන්තර කියන්නේ සමාන එකකින් එකකට අතර තියෙන වෙනස සමාන වෙනස්කම් වලදී සමාන ගතිගුණ සහිත මූලද්‍රව්‍ය නැවත නැවත හමු වෙනවා. එහෙම කිව්වට තේරෙන්නේ නැත්නම් දැන් මම ගන්නවා ලිතියම්. මෙන්න ලිතියම්. ලිතියම්ට සමාන ගතිගුණ පෙන්නන කෙනෙක් ඉන්නවා 7 දෙනෙකුට පස්සේ. 1 2 3 4 5 6 7යි මෙන්න මේ 7 දෙනෙකුට පස්සේ ඉන්න 8 වෙනි. ලිතියම්ට සමාන ගතිගුණ පෙන්නනවා. ඊළඟ මේ දෙන්නටම සමාන ගතිගුණ පෙන්නනවා සෝඩියම්ට 7 දෙනෙකුට පස්සේ ඉන්න 8 වෙනි. 1 2 3 4 5 6 7යි මෙන්න මෙයාට ඒ ගතිගුණම තියෙනවා. මම ලිතියම් සෝඩියම් පොටෑසියම් එකට කාණ්ඩ ගත කරනවා. ඊට අමතරව මෙතෙන්ට හයිඩ්‍රජන් උත් දානවා. දැන් මම එක කාණ්ඩයක් හොයාගන්නවා. ඊළඟට මම බලන බෙරිලියම්. බෙරිලියම්ට සමාන ගතිගුණ තියෙන කෙනෙක් ඉන්න මෙතන. මැග්නීසියම් 7 දෙනෙකුට පස්සේ ඉන්න 8 වෙනි. ආයි මැග්නීසියම්ට සමාන ගතිගුණ තියෙන 1 2 3 4 5 6 7යි මෙන්න මෙයාට කැල්සියම්. එතන මම බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් එකට කාණ්ඩ ගත කරනවා. ඊළඟට මම බලනවා බෝරෝන්ට සමාන ගතිගුණ. බෝරෝන්ට සමාන ගතිගුණ තියෙන ඇලුමිනියම්. එතන මම බෝරෝනුයි ඇලුමිනියමුයි එකට කාණ්ඩ ගත කරනවා. ඊට පස්සේ මම බලනවා කාබන්ට සමාන ගතිගුණ. කාබන්ට සමාන ගතිගුණ දෙන 1 2 3 4 5 6 7යි මෙන්න මෙයාට සිලිකන්ට. කාබනුයි සිලිකනුයි එකට කාණ්ඩ ගත කරනවා. ඊළඟ නයිට්‍රජන්. නයිට්‍රජන්ට සමාන ගතිගුණ දෙන 7 දෙනෙකුට පස්සේ 1 2 3 4 5 6 7 මෙයා ෆොස්ෆරස්. නයිට්‍රජනුයි ෆොස්ෆරසුයි එකට කාණ්ඩ ගත කරනවා. ඊට පස්සේ බලමු ඔක්සිජන්. ඔක්සිජන්ට සමාන ගතිගුණ තියෙනවා 7 දෙනෙකුට පස්සේ ඉන්න සල්ෆරට. ඔක්සිජනුයි සල්ෆරුයි එකට කාණ්ඩ ගත කරනවා. ඊට පස්සේ බලන්න ෆ්ලුවරින්. Fට සමාන ගතිගුණ තියෙනවා Clට. 7 දෙනෙකුට පස්සේ ඉන්නේ. F හා Cl එකට කාණ්ඩ ගත කරනවා. ඊළඟට බලනවා
නියෝන්ට සමාන ගතිගුණ තියෙනවා ආගන්ට. දැන් නියෝන් 1 2 3 4 5 6 7 8 ආගන් ආය අනිත් පැත්තට යනවා. 1 2 3 4 5 6 7 8 හීලියම්. මේ දෙන්න හීලියම් නියෝන් ආගන්. මෙන්න මේ විදියට ගොනු කරාම තමයි අපිට ලැබුණේ ආවර්තිතා වගුව. දැන් මම මේ ඇන්දේ ආවර්තිතා වගුවේ අපිට ඉගෙන ගන්න තියෙන කොටසේ නැත්නම් අපි කියන කෙටි ආකාරය, දීර්ඝ ආකාරය, කෙටි ආකාරය. දැන් ඕගොල්ලන්ට පොඩ්ඩක් පැහැදිලි වෙන්න ඕනේ මේ ආවර්තිතා වගුව හැදුනේ කොහොමද කියලා. මූලද්‍රව්‍ය වල පරමාණුක ක්‍රමාංකය පිළිවෙලින් ලියාගෙන ගියාම සමාන අන්තරවලදී, ඒ කියන්නේ 7 දෙනෙකුට පස්සේ අන්තරය 7යි. සමාන අන්තරවලදී සමාන ගතිගුණ සහිත මූලද්‍රව්‍ය නැවත නැවතත් හමු වෙනවා. මෙන්න මේකට කියනවා ආවර්තිතා නියමය. මෙන්න මේ ආවර්තිතා නියමය අනුව සමාන ගතිගුණ තියෙන කට්ටිය එකට ගොනු කරාම අපිට ලැබෙන වගුවක්. අන්නේ වගුවට කියනවා ආවර්තිතා වගුව කියලා. ඒතර මේක හොයාගන්න පදනම් උනේ එකක් තමයි පරමාණුක ක්‍රමාංකය, අනිත් එක තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වැදගත් උනේ කොහොමද කියන එක අපි බලමු කාණ්ඩ හා ආවර්තවලදී. හරි. ඉතින් අපි ওই ටික සටහනක් දාගමු. මාතෘකාව ලියාගත්තනේ නූතන ආවර්තිතා වගුව කියලා. නූතන ආවර්තිතා වගුව. හරි. ඒකේ යටතේ ලියා ගන්න මෙහෙම. අද වන විට ලෝකයේ මූලද්‍රව්‍ය 120කටත් වඩා සොයාගෙන ඇත. එම මූලද්‍රව්‍ය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ඒවා වෙන වෙනම මතක තබා ගැනීම ඉතා අපහසුය. මේ නිසා සමාන ගති ලක්ෂණ සහිත මූලද්‍රව්‍ය එකට කාණ්ඩගත කිරීම කිරීමට විද්‍යාඥයින් උත්සාහ කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස
එහි ප්‍රතිඵලයක් ලෙස ආවර්තිතා වගුව එහි ප්‍රතිඵලයක් ලෙස ආවර්තිතා වගුව නිර්මාණය වුණේ. ඊළඟ රූලෙන් මුලින්ම ආවර්තිතා වගුවක් ඉදිරිපත් කරන ලද්දේ රුසියානු ජාතික දිමිත්‍රි මෙන්ඩලීව් විසිනි. ඊළඟ රූල් එක ලියා ගන්න. එය ඇසුරෙන් නූතන ආවර්තිතා වගුව නිර්මාණය කර තිබේ. නූතන ආවර්තිතා වගුව නිර්මාණය කිරීමට දායක වී ඇත්තේ නැත්නම් පදනම් වී ඇත්තේ. එහෙම ලියාගන්න. දායක නෙවෙයි පදනම් වී ඇත්තේ. පරමාණුක ක්‍රමාංකය හා ඉලෙක්ට්‍රෝන වින්‍යාසයයි. ඊට පස්සේ පොඩි මාතෘකාවක් ලියා ගන්න. නූතන ආවර්තිතා නියමය කියලා. නූතන ආවර්තිතා නියමය. ඒක ඇත්තට ලියා ගන්න. මූලද්‍රව්‍යවල පරමාණුක ක්‍රමාංකය පිළිවෙලට
එම මූලද්‍රව්‍ය ලියූ විට මූලද්‍රව්‍ය වල පරමාණුක ක්‍රමාංකය පිළිවෙලට එම මූලද්‍රව්‍ය ලියූ විට සමාන අන්තරවලදී ලියූ විට සමාන අන්තරවලදී සමාන ගතිගුණ සහිත මූලද්‍රව්‍ය සමාන අන්තරවලදී සමාන ගතිගුණ සහිත මූලද්‍රව්‍ය නැවත නැවතත් හමුවීම සමාන ගතිගුණ සහිත මූලද්‍රව්‍ය නැවත නැවතත් හමුවීම නූතන ආවර්තිතා නියමය ලෙස හඳුන්වනු ලැබේ. නූතන ආවර්තිතා නියමය ලෙස හඳුන්වනු ලැබේ. නූතන ආවර්තිතා නියමය ලෙස හඳුන්වනු ලැබේ. එනම් මූලද්‍රව්‍යවල ගුණ ඒවායේ පරමාණුක ක්‍රමාංකවල ආවර්තිතාශ්‍රිතයක් වේ. ආවර්තිතාශ්‍රිතයක්. ඔය ඉස්සෙල්ලා කතාවම තමයි තව විදිහකට කියන්නේ ආවර්තිතාශ්‍රිතයක් වේ. ආවර්තිතාශ්‍රිතයක් කියන්නේ සමාන අන්තරවලදී නැවත නැවතත් සමාන ගතිගුණ සහිත මූලද්‍රව්‍ය හම්බ වෙනවා කියන එක. හරිද? පරමාණු ක්‍රමාංකයේ පිළිවෙලින් ලියුවම සමාන අන්තරවලදී සමාන ගතිගුණ සහිත මූලද්‍රව්‍ය නැවත නැවතත් හමු වෙනවා කියන එක. හරි. ඊට පස්සේ ආපහු යටින් ලියා ගන්න. මෙම සමාන ගතිගුණ සහිත මූලද්‍රව්‍ය දැන් ආවර්තිතා නියමයේ ඉවරයි යටින් වෙනම ලියා ගන්න. මෙම සමාන ගතිගුණ සහිත මූලද්‍රව්‍ය එකට කාණ්ඩගත කළ විට ආවර්තිතා වගුව නිර්මාණය වේ. දැන් පොඩ්ඩක් බලන්න ඔය පොතේ 57 පිටුවනේ 57 පිටුවේ තියෙනවා ආවර්තිතා වගුවේ දීර්ඝ ආකාරය. මේ කෙටි ආකාරය නේ කියන්නේ නූතන ආවර්තිතා වගුව සම්පූර්ණයෙන්ම. හරිද? ඒක පොඩ්ඩක් බලා ගන්න. ඉතා වැදගත් මේක. මොකද මේකේ තියෙන දේවල් ටික අපි දැනගන්න ඕන. දැන් මේකේ වැඩිපුරම තියෙන්නේ නිල් පාටට පාට කරපු මූලද්‍රව්‍ය. හරිද? මේ වගුව දිහා බැලුවම අපිට පේනවා නිල් පාටට පාට කරපු මූලද්‍රව්‍ය තමයි වැඩිපුරම තියෙන්නේ. ඊට පස්සේ කොළ පාට මූලද්‍රව්‍ය 7ක් තියෙනවා. තැඹිලි පාට මූලද්‍රව්‍ය 11ක් තියෙනවා. ඊට පස්සේ අලු පාටට හුරු නිකන් දුඹුරු පාට මූලද්‍රව්‍ය 6ක් තියෙනවා. දැන් මේ වර්ණ ගන්නවල තියෙන්නේ මේ මූලද්‍රව්‍ය වල වර්ගීකරණයකට ලක් කරලා. අපිට මූලද්‍රව්‍ය වර්ග කරන්න පුළුවන් ලෝහ, අලෝහ, ලෝහාලෝහ, උච්ච වායු. එහෙම නැත්නම් නිෂ්ක්‍රීය වායු කියලා.
දැන් එහෙනම් මේ නිල් පාටට ලකුණු කරලා තියෙන්නේ ලෝහ. ඔයගොල්ලන්ට පේනවා දැනට හොයාගෙන තියෙන මූලද්‍රව්‍ය 100 ගානෙන් 80කටත් වඩා වැඩිපුර තියෙන්නේ ලෝහ. එහෙනම් ලෝකයේ වැඩිපුරම මූලද්‍රව්‍ය තියෙන්නේ ලෝහ මූලද්‍රව්‍ය. ලෝහ පිටතල තියෙන. ඊට පස්සේ කොළ පාටට පෙන්නලා තියෙන්නේ ලෝහා ලෝහ. මම ඒ ටිකේ නම් කියන්නම්. B කියන්නේ බෝරෝන්. Si කියන්නේ සිලිකන්. As කියන්නේ ආසනික්. Te කියන්නේ ටෙලියුරියම්. At කියන්නේ ඇස්ටටීන්. Ge කියන්නේ ජර්මේනියම්. Sb කියන්නේ ඇන්ටිමනි. ඒක මේ SB කියන්නේ ලතින් භාෂාවෙන් තමයි ඒ සංකේතය දීලා තියෙන්නේ. ස්ට්‍රිබියම් කියන එක තමයි ලතින් භාෂාවෙන් මේකට කියන්නේ. එතකොට මේ SB කියන එකේ තේරුම ඇන්ටිමනි කියන එක. ඇන්ටිමනි. හරිද? එතකොට එනවා ඔන්න බෝරෝන්, සිලිකන්, ආසනික්, ටෙලියුරියම්, ඇස්ටටීන්, ජර්මේනියම්, ඇන්ටිමනි. ඔය තියෙන්නේ ලෝහා ලෝහ. ඊළඟට අලෝහ තමයි තැඹිලි පාටට ලකුණු කරලා තියෙන්නේ. C carbon, N nitrogen, O oxygen, F fluorine ඊළඟ මෙන්න මේ කෙලවරේ උඩ තියෙන හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් උත් සලකන්නේ අලෝහයක් විදිහට. ඊළඟ P phosphorus, F chlorine, sulfur, Cl chlorine, Se කියන්නේ selenium. Br කියන්නේ bromine, I කියන්නේ iodine. 11යි තියෙන්නේ. අලෝහ 11යි. හොඳට මතක තියාගන්න. 8 වෙනි කාණ්ඩයේම නැත්නම් බිඳුව කාණ්ඩයේ මේ කෙලවරේම කට්ටිය. අපි ඒගොල්ලන්ට කියන්නේ උච්චවා. හීලියම්, නියෝන්, ආගන්, ක්‍රිප්ටන්, සෙනෝන්, රෙඩෝන්. ඔය තියෙන්නේ ඒ මූලද්‍රව්‍ය 6. හීලියම්, නියෝන්, ආගන් ඒවයි අවසාන ශක්ති මට්ටම සම්පූර්ණයි. අවසාන ශක්ති මට්ටම සම්පූර්ණයි. දැන් මම පෙන්නේ උඩරිම පිරෙන්න පුළුවන් ගාන පිරීලා. එතකොට ඒගොල්ලෝ ප්‍රතික්‍රියාශීලීත්වයේ ඉතාමයි නිෂ්ක්‍රීයයි. වෙනත් මූලද්‍රව්‍යات එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ අවසාන ශක්ති මට්ටම පිරීලා. අනිත් මූලද්‍රව්‍ය උත්සාහ කරන්නේ අවසාන ශක්ති මට්ටම පුරව ගන්න. පුරව ගන්න ඕන වෙනකොට දෙන්න කීප දෙනෙක් අතර ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. එහෙම වෙන්නේ නැහැ මේගොල්ලෝ. ඒගොල්ලෝ කියනවා නිෂ්ක්‍රීයයි. නැත්නම් උච්ච වායු, ශුන්‍ය වායු. එහෙමයි කියන්නේ. ඒතර හීලියම්, නියෝන්, ආගන්, ක්‍රිප්ටන්, සෙනෝන්, රෙඩෝන්. එහෙනම් දැන් ඕගොල්ලෝ දන්නවා ආවර්තිතා වගුව දිහා දැක්ක ගමන් පැහැදිලි වෙන්න ඕන වැඩිපුර තියෙන්නේ මතක තියාගන්න ලෝහ. වැඩිපුර තියෙන්නේ මොනවද? ලෝහ. ආවර්තිතා වගුව දිහා බලුවම් පරිසරයේ වැඩිපුර තියෙන මූලද්‍රව්‍ය මොනවද හුවොත් ලෝහ. අඩුවෙන් තියෙන්නේ අලෝහ අඩුවෙන් තියෙන්නේ 7යි තියෙන්නේ. අලෝහ 11යි. ඊට පස්සේ නිෂ්ක්‍රීය වායු 6යි තියෙන්නේ. ඔය ටික මතක තියාගන්න. දැන් අපිට මේ සම්පූර්ණ ආවර්තිතා වගුවම ඉගෙන ගන්න නැහැ. අපිට තියෙන්නේ ආවර්තිතා වගුවේ කෙටි ආකාරය. ඒ තියෙන්නේ ඒ කොටස. එතකොට අපි ඒක දැන් සටහන් කරගමු යටින් ලියා ගන්න. පහත දැක්වෙන්නේ ආවර්තිතා වගුවේ පහත දැක්වෙන්නේ මෙහෙම ලියන්න. පහත දැක්වෙන්නේ 10 11 ශ්‍රේණිවලදී වැදගත් වන 10 11 ශ්‍රේණිවලදී වැදගත් වන ආවර්තිතා වගුවේ කොටසකි. 10 11 ශ්‍රේණිවලදී වැදගත් වන ආවර්තිතා වගුවේ කොටසකි. මේක ලස්සනට අඳගමු.
ඔක සටහන් කරගන්න බලන්න. එතන යටින් ලියා ගන්න ආවර්තිතා වගුවේ සිරස්ව පහළට ඇති තීරු සිරස්ව පහළට ඇති තීරු කාණ්ඩ යනුවෙන් හඳුන්වනු ලැබේ. කාණ්ඩ යනුවෙන් හඳුන්වනු ලැබේ. කාණ්ඩ රෝම ඉලක්කම් මගින් නම් කරනු ලැබේ. රෝම ඉලක්කම් මගින් නම් කරනු ලැබේ. මෙම කොටසේ කාණ්ඩ 8ක් දැකිය හැකි වේ. මේ 8 වෙනි කාණ්ඩයට බිඳුව එහෙම නැත්නම් ශුන්‍ය කාණ්ඩය කියලාත් කියනවා. මෙම කොටසේ කාණ්ඩ 8ක් දැකිය හැකි වේ. ඊළඟ රූලෙන් ආවර්තිතා වගුවේ ඇති තිරස් තීරු ආවර්තිතා වගුවේහි ඇති තිරස් තීරු ආවර්ත ලෙස හැඳින්වේ. ආවර්ත ලෙස හැඳින්වේ. ආවර්ත ලකුණු කරන්නේ හින්දු අරාබි ඉලක්කම් වලිනි. ආවර්ත ලකුණු කරන්නේ හින්දු අරාබි ඉලක්කම් වලිනි. හින්දු අරාබි ඉලක්කම් වලිනි. මෙම කොටසෙහි ආවර්ත 4ක් දැකිය හැකි වේ. මෙම කොටසෙහි ආවර්ත 4ක් දැකිය හැකි වේ. දැන් මම ඕගොල්ලෝගෙන් අහන ප්‍රශ්නයක් දෙවනි ආවර්තයේ පස්වන කාණ්ඩයේ ඇති මූලද්‍රව්‍ය මොකක්ද? දෙවනි ආවර්තය කියන්නේ මෙන්න මෙතන 2. දෙකෙන් මෙහෙට එන්න. 5න් පල්ලෙහාට එන්න. දෙවනි ආවර්තයේ පස්වෙනි කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය මෙන්න නයිට්‍රජන්. හතරවෙනි ආවර්තයේ දෙවනි කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය මොකද? හතරවෙනි ආවර්තය දෙවනි කාණ්ඩයේ කැල්සියම්. එහෙනම් හොඳ මතක තියාගන්න සිරස් තීරු හැඳින්නුවේ කාණ්ඩ කියලා. ඒ කාණ්ඩවලට අපි යොදාගන්නේ රෝම ඉලක්කම්. දැන් කාණ්ඩ අංකය ලියන්න කිව්වොත් හින්දු අරාබි ඉලක්කම් වල අපි පාවිච්චි කරන ඉලක්කම් වලින් ලියන්න එපා. කාණ්ඩ අංකය ලියන්න කිව්වොත් අනිවාර්යෙන් ඕගොල්ලෝ ලියන්න ඕන රෝම ඉලක්කම් වලින්. හරිද? රෝම ඉලක්කම් වලින් තමයි කාණ්ඩ අංකය යොදන්නේ. ඊට පස්සේ ආවර්ත අංකය යොදන්නේ හින්දු අරාබි ඉලක්කම් වලින්. දැන් පළවෙනි ආවර්තයට අයිති වෙන්නේ මූලද්‍රව්‍ය දෙකයි. හයිඩ්‍රජන් හා හීලියම් විතරයි. දෙවෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය 8ක් තියෙනවා අපිට ඉගෙන ගන්න. තුන්වෙනි ආවර්තයට 8යි. හතරවෙනි ආවර්තයට 2යි. ඊට පස්සේ මේ ආවර්තිතා වගුවේ මම ලකුණු කරලා තියෙන මෙන්න මේ වචන හතර. ඉහළ පහළ දකුණ වම.
ඒව ඉතා වැදගත්. මොකද ආවර්තිතාවගේ මේ පැත්තට අපි කියන්නේ වම කියලා. මේ පැත්තට කියන්නේ දකුණ කියලා. මේ පැත්තට කියන්නේ ඉහළ. මේ පැත්තට කියන්නේ පහළ. වමේ ඉඳලා දකුණට යනකොට දකුණේ ඉඳලා වමට යනකොට ඉහළ ඉඳලා පහළට යනකොට පහළ ඉඳලා ඉහළට යනකොට මේ ආවර්තිතාවගේ ගතිගුණ වෙනස් වෙනවා මූලද්‍රව්‍යවල. මේ මූලද්‍රව්‍යවල ගතිගුණ වෙනස් වීම අපි කතා කරද්දී අන්නේ වචන දාලා තමයි කතා කරන්නේ. වමේ ඉඳලා දකුණට යනකොට ගතිගුණ වෙනස් වෙන්නේ කොහොමද? ඉහළ ඉඳලා පහළට එනකොට ගතිගුණ වෙනස් වෙන්නේ කොහොමද? එතකොට අපිට මේ වචන වැදගත් වෙනවා. හරිද? ඊළඟට දැන් ඕගොල්ලෝ කරන්න මෙන්න මේ දෙවනි කාණ්ඩයයි තුන්වෙනි කාණ්ඩයයි අතරින් වෙන පෑනකින් අඳින්න මෙන්න මේ වගේ පඩි පෙළක්. ඔන්න කොහොමද? හරි. පඩි පෙළක් අඳින්න වෙන පෑනකින්. හරිනේ? දැන් යටින් වෙනම ලියා ගන්න. ලියා ගන්න මෙහෙම ආවර්තිතා වගුවේ තරුවක් දාලා ලියා ගන්න. ආවර්තිතා වගුවේ දෙවන කාණ්ඩය හා තුන්වන කාණ්ඩය අතරින් පටන්ගෙන දෙවන කාණ්ඩය හා තුන්වන කාණ්ඩය අතරින් පටන්ගෙන පඩි පෙළක් ලෙස පහළට සලකුණු කළ විට පඩි පෙළක් ලෙස පහළට සලකුණු කරනු ලැබේ. පඩි පෙළක් ලෙස පහළට සලකුණු කරනු ලැබේ. ඊළඟ රුලෙන් ලියා ගන්න. එම පඩි පෙළට වම් පැත්තෙන් මෙන්න මම එම පඩි පෙළට වම් පැත්තෙන් පිහිටන්නේ ලෝහ මූලද්‍රව්‍ය වේ. පඩි පෙළට වම් පැත්තෙන් පිහිටන්නේ ලෝහ මූලද්‍රව්‍ය වේ. වරහන් ඇතුලේ හයිඩ්‍රජන් හැර. පඩි පෙළ මත පිහිටන්නේ ඊළඟ රූලෙන් පඩි පෙළ මත පිහිටන්නේ ලෝහාලෝහ එක වචනයක් ලෝහාලෝහ නෙමෙයි ලෝහාලෝහ මූලද්‍රව්‍ය වේ. ලෝහාලෝහ මූලද්‍රව්‍ය වේ. ඊළඟ රූලෙන් පඩි පෙළට දකුණු පැත්තෙන් වරහන් ඇතුලේ 8 වෙනි කාණ්ඩය හැර වරහන වහලා පිහිටන්නේ අලෝහ මූලද්‍රව්‍ය වේ. ඊළඟ රූලෙන් 8 වන කාණ්ඩයේ පිහිටන්නේ උච්ච වායු හෙවත් නිෂ්ක්‍රීය වායු මූලද්‍රව්‍ය වේ.
හරි. දැන් යටින් ලෝහ කියලා ලෝහ මූලද්‍රව්‍ය ටික ලියන්න. ලෝහාලෝහ කියලා ලෝහාලෝහ මූලද්‍රව්‍ය දෙක ලියන්න. අලෝහ කියලා අලෝහ මූලද්‍රව්‍ය ටික ලියන්න. එතකොට හයිඩ්‍රජන් උත් එතෙන්ට අයිති වෙනවා. උච්ච වායු කියලා ඒ මූලද්‍රව්‍ය ටික ලියන්න. දැන් ඔතන යටින් තරුවක් දාලා ලියා ගන්න මේ අණුව ආවර්තිතා වගුවේ වම්පස මේ අණුව ආවර්තිතා වගුවේ වම්පස ලෝහ මූලද්‍රව්‍ය පිහිටන බවත් වම්පස ලෝහ මූලද්‍රව්‍ය පිහිටන බවත් දකුණු පස අලෝහ මූලද්‍රව්‍ය පිහිටන බවත් පැහැදිලි වේ. අලෝහ මූලද්‍රව්‍ය පිහිටන බවත් පැහැදිලි වේ. වමේ සිට දකුණට යන විට වමේ සිට දකුණට යන විට ලෝහ ගුණ අඩු වී ලෝහ ගුණ අඩු වී අලෝහ ගුණ වැඩි වන බව පැහැදිලි වේ. හරි. ඊළඟට කියවෙලා 4:00යිනේ මේ මාතෘකාව ලියා ගන්න මූලද්‍රව්‍ය ආවර්තවලට බෙදීම. මූලද්‍රව්‍ය ආවර්තවලට බෙදීම. හරි. මේ මූලද්‍රව්‍ය ආවර්තවලට බෙදුවොත් බෙදීම කරොත් දැන් අපි ඊළඟට කතා කරන්නේ මූලද්‍රව්‍ය ආවර්තවලට බෙදීම. දැන් මේ ආවර්ත තියෙනවා 4ක්. මේ කොටස ගැන විතරයි අපි කතා කරන්නේ. දීර්ඝාකාරය ගැන කතා කරන්නේ නැහැ. මූලද්‍රව්‍ය ආවර්තවලට බෙදීම යටතේ අපි කතා කරනවා ආවර්ත තියෙනවා 4ක්. 1 2 3 4. දැන් පළවෙනි ආවර්තයට අයිති වෙන ඒවා තෝරගන්න මෙන්න මෙහෙම. දැන් අපි නොදන්නා මූලද්‍රව්‍යයක් දෙනවා x කියලා. x වල පරමාණුක ක්‍රමාංකය 12යි කියලා දෙනවා. මේක මොන ආවර්තයේද මොන කාණ්ඩයේද කියලා අහනවා. ඒතර ආවර්ත වලට බෙදාති කරන්නේ මෙන්න මෙච්චරයි. මූලද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනවා. දැන් 12 නම් 2යි 8යි 10යි 2යි. පළවෙනි ශක්ති මට්ටමේ 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ 8යි, තුන්වෙනි ශක්ති මට්ටමේ ඉතුරු 2 ගියා. එතකොට අපිට ලැබෙනවා ශක්ති මට්ටම් ගණන. දැන් මේ මූලද්‍රව්‍ය සතුයි ශක්ති මට්ටම් 3ක්. මේ 1යි 2යි 3යි. ශක්ති මට්ටම් 3ක් තියෙනවා තුන්වෙනි ආවර්ත. හරි. එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වම අපිට හොයාගන්න පුළුවන් ශක්ති මට්ටම් ගණන. ශක්ති මට්ටම් ගණන සමානයි ආවර්තාංකය. මෙන්න ආවර්තාංකය මෙන්න මෙයාගේ ශක්ති මට්ටම් ගණන. ලිතියම්ට ශක්ති මට්ටම් 2යි තියෙන්නේ එහෙනම් දෙවෙනි ආවර්තය. ඔක්සිජන්ට ශක්ති මට්ටම් 2යි තියෙන්නේ එහෙනම් එයා දෙවෙනි ආවර්තය. පොටෑසියම්ට ශක්ති මට්ටම් 4ක් තියෙනවා. 1යි 2යි 1යි 2යි 3යි 4යි. පොටෑසියම් කියන්නේ K. Kට ශක්ති මට්ටම් 4යි. 1යි 2යි 3යි 4යි. එහෙනම් 4 වෙනි ආවර්තය. එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වම ශක්ති මට්ටම් ගාන හොයාගන්න පුළුවන්. ශක්ති මට්ටම් ගණන සමානයි ආවර්තාංකයට. ඊළඟට අපිට තියෙන කාණ්ඩාංකය හොයන හැටි මූලද්‍රව්‍යයක. මූලද්‍රව්‍ය පීඩන කාණ්ඩය. ඒකත් හරිම ලේසි. අපි ලියන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. දැන් මෙන්න මේ 12නේ පරමාණු ක්‍රමාංකය 12. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 2යි.
අපි බලනවා අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? මෙන්න අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකයි තියෙන්නේ. එහෙනම් එයා දෙවෙනි කාණ්ඩය. අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණන සමානයි කාණ්ඩාංකයට. අවසාන ශක්ති මට්ටම දැන් හයිඩ්‍රජන්ගේ අවසාන ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයි. එයා පළවෙනි කාණ්ඩය. වෙනසකට වෙන්නේ මේ හීලියම්. හීලියම්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකයි. හැබැයි එයා දෙවෙනි කාණ්ඩයට දාන්නේ නැහැ. එයා දාන්නේ 8 වෙනි කාණ්ඩේ. මොකද එයා පිරීලා. අවසාන ශක්ති මට්ටම පුරවගෙන. පුරවගෙන නම් අනිවාර්යෙන් 8 වෙනි කාණ්ඩය. ඒක මතක තියාගන්න. එතන විතරයි වෙනස් වෙන්නේ. අනිත් හැම අවස්ථාවෙම දැන් බෝරෝන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3යි. එහෙනම් එයා 3 වෙනි කාණ්ඩේ. 3 වෙනි කාණ්ඩේ. නියෝන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි. එහෙනම් එයා 8 වෙනි කාණ්ඩේ. සිලිකන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි. එහෙනම් එයා 4 වෙනි කාණ්ඩේ 4 වෙනි කාණ්ඩේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවම අපිට පුළුවන් කාණ්ඩාංකයයි ආවර්තාංකයයි හොයාගන්න. අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණන සමානයි කාණ්ඩාංකයට. ශක්ති මට්ටම් ගණන සමානයි ආවර්තාංකයට. ඔච්චරයි තියෙන්නේ. එහෙනම් මූලද්‍රව්‍ය කාණ්ඩයකට බෙදන්න ආවර්තයකට බෙදන්න වැදගත් වෙනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඊළාට ආවර්තිතාවක සමාන කාණ්ඩ හොයාගන්න වැදගත් වෙන පරමාණුක ක්‍රමාංකය. පරමාණුක ක්‍රමාංකය පිළිවෙලින් ලියුවම සමානාන්තරවලදී සමාන ගතිගුණ සහිත මූලද්‍රව්‍ය නැවත නැවත හමු වෙනවා. ඒක නිසා තමයි අපි කිව්වේ ආවර්තිතාවක මේ ආවර්තිතාවක නිර්මාණය කරන්න පදනම් වෙලා තියෙන දෙකයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයයි පරමාණුක ක්‍රමාංකය. හරි. දැන් ඕකේ නෝට් එක මම ඊළඟ දවසේ දෙන්නම්. හරිද? දැන් ඔතනින් මම අදට උගන්වන ටික නතර කරනවා.